ඇඳලි ඉවර වෙලා කියන්න. එක සටහන් කරලා ඉවර වෙලා කියන්න. සර් ඇඳලි ඉවරයි. හරි. සෙනුමිත් ඉවරද? ඉවරයි සර්. හරි. දැන් ඊළඟට අපිට තව පුංචි දෙයක් ලියා ගන්න තියෙනවා ඊළඟට. ඊට පස්සේ අපි ප්‍රායෝගික ක්‍රියාකාරකමකට යන්නේ. දැන් ඊළඟට මේ විදිහට ලියා ගන්න. බිඳුව 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 ධන හෝ ඍණ සංඛ්‍යාවක් නොවන බැවින් ධන හෝ ඍණ සංඛ්‍යාවක් නොවන බැවින් බිඳුව ධන හෝ ඍණ සංඛ්‍යාවක් නොවන බැවින් ධන හෝ ඍණ සංඛ්‍යාවක් නොවන බැවින් බිඳුව ධන හෝ ඍණ සංඛ්‍යාවක් නොවන බැවින් ධන හෝ ඍණ සංඛ්‍යාවක් නොවන බැවින් ධන නිකිල හෝ 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 ඍණ නිකිල වලට 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 බිඳුව අයත් නොවේ. බිඳුව අයත් නොවේ. ඍණ නිකිල වලට බිඳුව අයත් නොවේ. බිඳුව අයත් නොවේ. ලියලා ඉවරයි නේද? සර් බිඳුව අයත් වේ නේද? බිඳුව අයත් නොවේ. ධන නිකිල වලටවත් ඍණ නිකිල වලටවත් බිඳුව අයිති වෙන්නේ නැහැ කියන එකයි කියන්න ඕන. බිඳුව අයත් නොවේ. සර් අර 4 3 2 කියන එක ඇඳ ගන්න ඕනේද? 4 3 2 1 කියන්නේ අර ධන නිකිල අර අර යනුවෙන් හඳුන්වනවා ඊට පස්සේ තියෙන අර ඩොට් ඒක ලියන්න ඕනේ නැහැ. ඒක අපි කලින් කතා කරා. නිකිල කියලා ලියලා අපි මුලින්ම කතා කරේ ඒකනේ. නිකිල කියන මාතෘකාව යටතේ අපි මුලින්ම ලිව්වේ ඒක ගැන තමයි. ඒක අපව සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් දෙන්නම කැමස් ඕන් කරගන්න. දැන් තියෙන්නේ අපිට වෙනස්ම විදිහේ ක්‍රියාකාරකමක්.
සෙනමිටත් කැමරා එක ඕන් කරගන්න පුළුවන්ද? සර් මට කැමරා එක ඕන් කරන්න විදිහක් නෑ සිග්නල් නැහැ සර් මං ඉන්න තැනට. හරි. හරි ඕකේ. දැන් මම ඊළඟට කියලා දෙන්න හදන කොටස අපිට සිලබස් එකේදී ඉගෙන ගන්න තියෙන දෙයක් නන් නෙවෙයි. හැබැයි මේක අපිට ඉස්සරහදී ගොඩක් වැදගත් වෙන දෙයක්. ඉස්සරහදී සමහර වෙලාවට හිටපු ගමන් වෙලාවට විභාගවලදීත් මේක අහන්න පුළුවන් අපිට. එතකොට මේක අපිට වැදගත් වෙනවා. හැබැයි දැම්ම නෙවෙයි වැදගත් වෙන්නේ. දැම්ම අපිට මේකෙන් ලොකුවට වැදගත්කමක් නැහැ. ඒත් මේක අපිට ඉගෙනගෙන තියෙන එක ටිකක් වටිනවා සමහර වෙලාවට. ශිෂ්‍යත්ව කාලේ නම් මේ වගේ ඒවා අපිට අහුවෙලා තියෙනවා කලින්. සමහරට මතකත් ඇති මම කියන්න කලින් ඔයාලා මේක හොඳට දන්නවත් ඇති. දැන් මෙතන තියෙන්නේ මේ සංඛ්‍යා රේඛාවක්නේ. මේ සංඛ්‍යා රේඛාවේ අපිට දීලා තියෙන්නේ තැන් දෙකක් විතරයි. මේ දෙක කියලා පටන් ගන්න තැන දීලා තියෙනවා. ඉවර වෙන තැන 12 කියලා දීලා තියෙනවා. අතරමැද තැන් වලින් එක තැනක් දීලා තියෙනවා p කියලා. මේ p කියන්නේ මොකක්ද කියලා අපිට දීලා නැහැ. එතකොට දැන් අපි කරන්න ඕනේ මේකෙදි p කියන්නේ මොකක්ද කියලා හොයන්න තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේකෙදි අපිට මෙහෙම වැඩක් කරන්න තියෙනවා. දැන් අපි දන්න තැන් දෙකක් තියෙනවානේ. දෙක තියෙන තැනත් අපි දන්නවා. 12 තියෙන තැනත් අපි දන්නවා. 2යි 12යි කියන දෙකම දන්නවා. එතකොට මේ අතරමැද තියෙන තැන් ටික තමයි අපිට හොයාගන්න තියෙන්නේ. එතකොට මේ දෙකේ ඉඳන් මේ සමාන පරතර වලින් තමයි මෙන්න මේ පුංචි පුංචි ඉරි ලකුණු කරලා තියෙන්නේ. අපි සංඛ්‍යා රේඛාවේදී මුලින්ම ඉගෙන ගත්තනේ සමාන පරතර වලින් ලකුණු වෙන්නේ කියලා. අන්න ඒ විදිහට සමාන පරතර වලින් තමයි ලකුණු වෙලා තියෙන්නේ. මෙන්න මේ දෙකයි මෙන්න මේ පළවෙනි ඉරයි අතරේ තියෙන දුරම තමයි ඒ පළවෙනි ඉරයි p අතරේ තියෙන්නේ. p මෙන්න මේ ඉර අතරේ තියෙන්නේ. ඊළඟට p වලින් පස්සේ ඉරයි 12ට කලින් තියෙන ඉරයි අතරේ තියෙන්නේ. මේ අන්තිම ඉර 12 කියන තැනයි අතර තියෙන්නේ. එක සමාන දුරවල් තමයි මේ හැම තැනම තියෙන්නේ. එතකොට මේ සමාන දුරවල් පහක් තියෙනවා. +1යි 2යි 3යි 4යි 5යි. මෙන්න මේ විදිහට කොටස් පහක් තියෙනවා. දැන් එතකොට අපි මෙන්න මේ p කියන එකනේ හොයන්න ඕන. සමාන පරතර තියෙන්නේ පහක්. සමාන පරතර පහක් තියෙනවා. එතකොට මෙන්න මේක හොයන්නේ මේ විදිහට. අපි 12න් මුලින්ම දෙකක් අඩු කරනවා. අපි දන්න තැන් දෙකනේ 12යි 2යි කියන්නේ. 12න් දෙකක් අඩු කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ 12යි 2යි අතරේ තියෙන කොටස් කීයක් තියෙනවද කියලා. පුංචි පුංචි කොටස් කීයක් තියෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. මේකේ ලකුණු වෙලා තියෙන කොටස් පහක් තමයි. හැබැයි ඇත්තටම කීයක් තියෙනවද කියලා අපිට ඒකෙන් හොයා ගන්න පුළුවන්. 12න් දෙකක් අඩු වුණාම 10ක් නේ. 12න් දෙකක් අඩු වුණාම 10යි. එතකොට මෙන්න මේ 10 සමාන කොටස් පහක තමයි බෙදෙන්නේ. සමාන කොටස් පහක් අතර තමයි බෙදෙන්නේ. සමාන කොටස් පහක් අතර තමයි මෙන්න මේ 10 බෙදෙන්නේ. එතකොට මෙන්න මේ සමාන කොටස් පහක් අතර බෙදෙද්දී අපි මෙන්න මේ 10 කියන එක පහෙන් බෙදුවට පස්සේදී අපිට පුළුවන් මේ දෙකේ ඉඳන් කීයෙන් කීයටද පරතරය ගිහිල්ලා තියෙන්නේ කියලා හරියටම බලා ගන්න. එතකොට 10 පහෙන් බෙදුවාම දෙකක් නෙන්නේ. ඒ කියන්නේ දෙකෙන් දෙකට තමයි මේ පරතරය ගිහිලා තියෙන්නේ. දැන් මෙතන දෙකෙන් පටන් ගන්නවා. අපි මේ විදිහට ගණන් කරගෙන යමු. 2 4 6 8 10 12. අන්න එතකොට අපිට හරියට 12 කියන එක එනවා. ඒ කියන්නේ අපි ගත්තු පරතරය නිවැරදි. දැන් ආපහු මතක් කරමු. අපි මුලින්ම කරන්නේ
මෙන්න මේ 12න් දෙකක් අඩු කරලා ඒ දෙකේ වෙනස හොයා ගන්නවා. 12න් දෙකක් අඩු කරාම 10යි. එතකොට ඊළඟට ගණන් කරගන්න මෙන්න මේ සමාන පරතර කීයක් තියෙනවද කියලා. සමාන පරතර අපිට දීලා තියෙනවා 5ක්. සමාන පරතර 5ක් තියෙනවා මෙන්න අපිට වෙන විදියට ආපු 10 5න් බෙදනවා. 10 5න් බෙදනවා. 10 5න් බෙදම 2යි. ඒ කියන්නේ දෙකකට තමයි පරතරය ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙකේ ඉඳන් පිළිවෙලට තවත් දෙක එකතු වෙලා ගිහිල්ලා තියෙනවා. අන්න ඒක තමයි අපිට මේකෙදි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට දැන් මම කියලා දීපු දේ තේරුණාද? ඔව් සර්. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැම්ම ගන්න. මම ඊළඟට වීඩියෝ එකක් පෙන්නලා ඒකෙන් ප්‍රශ්න අහනවා. මේක අපහු තව සැරයක් කියලා දෙන්න ඕන නම් කියන්න. සර් ඔව් කියන්න සෙනමි. සර් මට මේ ඒක ඒ පාඩම මට තේරුණේ නෑ. මීසයට පුළුවන්ද මේ මට රෙකෝඩ් එක එවන්න? හරි මම රෙකෝඩ් කරලා එවන්නම්. හරි සර්. සෙනමි දැන් එතකොට පාඩමෙන් අයින් වෙනවද? නෑ සර්. හරි. දැන් ඊළඟට තියෙන්නේ මෙන්න මේ විදිහේ පොඩි වැඩක්. Math Coach presents How to Read a Number Line. A number line shows numbers in order. මේක හොඳට බලාගෙන ඉන්න මම මේකෙන් ප්‍රශ්න අහනවා තැනින් තැනදී
Math Coach presents How to Read a Number Line. A number line shows numbers in order. A number line can go in any direction, but we most often use a horizontal one. Notice that a number line has an arrow on each end. That means the numbers go on and on, all the way to infinity in both directions. The point labeled 0 is called the origin. Numbers to the right of 0 are greater than 0 and are positive numbers. Numbers to the left are less than 0 and are negative numbers. We can use a number line to represent whole numbers as well as the fractions and decimals that lie between them. We use the idea of number lines when we measure things. An inch මේ තියෙන්නේ සංඛ්‍යා රේඛාවකට අපිට ගන්න පුළුවන් එක උදාහරණයක්. සංඛ්‍යා රේඛාවට ගන්න පුළුවන් එක උදාහරණයක් තමයි මේ තියෙන්නේ. සර් මේ මට තියෙන්නේ ස්ක්‍රීන් සාමාන්‍ය එක පේන්නේ නැහනේ. චෙතුමිට පේන්නේත් නැද්ද? සර් මට පේනවා. හරි. සෙනුමිට පේන්නේ නැහැ නේද? සර් මට කැඩි කැඩිනේ ඇහෙන්නේ. එහෙනම් සෙනුමගේ සිග්නල් එරර් එකක් තමයි ඇත්තේ. මොකද මම තවත් ඩිවයිස් එකකින් මේක ප්ලේ වෙන විදියත් බලනවානේ. එතකොට මට පේනවා මේක ප්ලේ වෙන්නේ කොහොමද කියලා. මම මේ වීඩියෝ එක ආපහු එවන්නම්. සෙනුමිට එවන්නම් මම මේක දැනට මේක බලාගෙන ඉන්න. හා සර්. මම කියන දේ අහගෙන ඉන්න දැනට. දැන් මේ තියෙන්නේ සාමාන්‍ය සෙන්ටිමීටර් රූලක්. සාමාන්‍ය සෙන්ටිමීටර් රූලක් කියන්නේ සංඛ්‍යා රේඛාවකට අපිට ගන්න පුළුවන් හොඳ උදාහරණයක්. අපිට ගන්න පුළුවන් හොඳ උදාහරණයක් තමයි සෙන්ටිමීටර් රූල. මේකේ සමාන පරතර සහිතව ලකුණු කරලා තියෙනවා. දැන් මේකේ නම් පේන්න තියෙන අඟල් වලින් අපිට මේ විදිහට සෙන්ටිමීටර් රූලෙත් ලකුණු කරලා තියෙනවා සමාන පරතර සහිතව එකම පිළිවෙලකට අනුව නිශ්චිතව ලකුණු කරලා තියෙනවා අංක ක්‍රමාංකනය කරලා තියෙනවා. එතකොට දැන් මේ සෙන්ටිමීටර් රූල වගේම අපිට තවත් උදාහරණ works තියෙනවා. like a piece of a number line. The inch marks show whole numbers. The marks between show fractional parts. A thermometer also works like a piece of හරි. මේ තියෙන්නේ උෂ්ණත්වමානය. උෂ්ණත්වමානයත් අපිට ගන්න පුළුවන් හොඳ සංඛ්‍යා රේඛාවක් සඳහන් වෙන අවස්ථාවක්. නමුත් සෙන්ටිමීටර් රූලෙදී අපිට ගන්න පුළුවන් බිඳුවේ සිට ඉහළට යන සංඛ්‍යා විතරයි. ඒ කියන්නේ ධන සංඛ්‍යා විතරයි සෙන්ටිමීටර් රූලෙදී අපිට සඳහන් වෙන්නේ. නමුත් මේ උෂ්ණත්වමානයේදී බිඳුවට වඩා අඩු ඍණ සංඛ්‍යාත් අපිට සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ධන සංඛ්‍යා, ඍණ සංඛ්‍යා, බිඳුව කියන මේ සියලුම දේවල් අපිට බලා ගන්න පුළුවන් හොඳම උදාහරණයක් තියෙන සංඛ්‍යා රේඛාවක් තමයි උෂ්ණත්වමානයේ රේඛාව කියන්නේ. a number line. This thermometer shows 0 degrees Celsius, the freezing point of water. On a Celsius thermometer, positive numbers show temperatures above freezing. Negative numbers show temperatures below freezing. -5 degrees. Brr, that's cold. You can read any number line in 3 easy steps.
Step 1. Locate the benchmarks and find the interval between them. Step 2. Count the හරි. සෙනොමීටර් තාමත් පේන්නේ නැද්ද ස්ක්‍රීන් එක? චිතුමිට ස්ක්‍රීන් එක පේනව නේද හොඳට? ඔව් සර්. සෙනොමීටර් ස්ක්‍රීන් එක පේනවද? සෙනොමීටර් ස්ක්‍රීන් එක පේනවද? ස්ක්‍රීන් එක පේනවා සර්. මට හැබැයි සර්වර් එහෙන්නේ කෙඩි කෙඩි. හරි. මේ ටිකේ තියෙන්නේ ටිකක් ගණන් හදන්න තමයි. එතකොට කැඩි කැඩි පේනවා නම් ටිකක් අමාරුයි ඒවට මේ ටික කරගෙන යන්න. ඒකට මොකද්ද කරන්නේ දැන්? ඔයාගේ වීඩියෝ එක ඔෆ් කරගෙන ඉන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයාට ස්ක්‍රීන් එක පේනවා නම් ඔයාට කලින් ටිකක් ඇහුනේ නැහැ නේද? කලින් මම මේක ගැන කියලා දෙන වෙලාවේ ඒ දේවලුත් ඔයාට ඇහුන්නේ නැහැ නේද සෙනුමේ? එහෙන්නේ නැහැ සර් මට කිසිම දෙයක්. හරි. සෙනුමේ පාඩමෙන් දැන් ලීව් වෙන්න. ටිකක් ස්ටක් වෙවි ඇහුනේ සර්. ඔව් ඒක තමයි. සෙනුමේ ලීව් වෙන්න. මම මේක සම්පූර්ණයෙන් රෙකෝඩ් කරලා එවන්නම්. එතකොට ඒ වීඩියෝ එක තර වගේ අදමහරිට ගන්න බෑ. විනාඩි 6කට පන්ති දෙන්නේ නැහැ මම. එතකොට තාපය දෙකක් වගේ යද්දී මට ඒක වන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ඒක ඒකෙන් එන මේ සඳහන් නැටි නැත ටයිම හදලි වෙලා ඊට පස්සේ වීඩියෝ එක එනින් බලන්න. හරි සර්. මොකද මේකේ එහෙම නැහැ එන්න තුටිය කියලා ඒකට මේ කොහොම ප්‍රශ්නයක් ගන්නාරු. එතකොට අපහු සැකම් බලලාට ඒකට වඩා මේ ලිම් වෙලාවේ බලන තමයි මොකද සර් කියපු කිසිම දෙයක් මට ඇහුන්නේ නැහැ සර්. කෙඩි කෙඩි ඇහුනේ. නුම්මි දින්නේ දැන ලියුවෙන්න ඊට පස්සේ අවිනාඩි 15 කෝල් එක කියන්න මද්ද කියනෝනේ කියලා. චිතුමිට ඇහෙනව නේද මාව? ඔව් සර්. හරි. චිතුමිය බලන්න මේ QoS කියන කලින් මම අර කීප දෙයමයි මේ QoS කියන තුන හොයන්න බලන්න දැන්. හොයන්න මතකයිද දැන් ක්‍රමේ?
ප්‍රශ්න තුනේ අන්තිමන්නේ අර කිව්වේ ඒ QR කියන තුන හොයන්න තමයි තියෙන්නේ. මතකයිද ඒක දැන්? එතුමිට මම කියනද? සර් එහෙනම් ඒ උනාට කෙටි කෙටි එහෙන්නේ. හරි. මෙන්න මේකේ QRS කියන තුන හොය බලන්න. හදන්න පුළුවන්ද QRS කියන තුන හොයාගන්න? QRS කියන තුන හොයාගන්න පුළුවන්ද? ඔව් සර්. හරි. හොයලි වරුණ ගමන් මට කියන්න. සර් කියන්න චේතුමේ. සර් 500යි 400යි අඩු කරාම 100යි. එතකොට ඒක කොටස් 3කට බෙදන්නේ කොහොමද? පස් නකට නේ බෙදන්නේ. හොඳට නේ කොට 4ක් තියෙනවා. මේ අර 100යි Q අතර එක කොටක් තියෙනවා. QR අතර එක කොටක් තියෙනවා. RS තව කොටසක් තියෙනවා. ඒ 500යි අතර තවත් කොටස් තියෙනවා. එතකොට මෙතන කොටස් 4ක්ම තියෙනවා. කොටස් 4 තියෙනවා. සර් 425යි 425යි Q ඒ ගොඩක් හොඳයි. කියන්නේ කීයද? R කියන දෙකත් සර් වැරදුනා 450යි Q Q 450ක් කියලා දාවේ. Q එන්නේ නම් 425 තමයි. මෙන්න මෙහෙමයි දැන් කරන්න තියෙන්නේ. ඔව් Q කියන්නේ 425ක්. ඔව් 450යි S Qද 450යි S 450 දැන් බලා ගන්න දැන් ආපහු 450යි R S 475යි හරි ගොඩක් හොඳයි. මේ විදිහට තමයි එන්නේ. දැන් බලා ගන්න මේ ටික. them. Step 2, count the equal segments and find each length. Step 3, skip count to label the marks between the benchmarks. Let's use this example. Step 1, find the benchmarks and the interval.
400 and 500 are benchmarks. 500 take away 400 is 100, so the interval is 100. Step 2. Count the segments in between and find each length. Here we see 4 equal segments between the benchmarks. 100 divided by 4 is 25, so each segment represents 25. Step 3. Now we can skip count by 25 from 400 to 500 to label the marks. 425, 450, 475. That lets us identify points Q, R, and S. Now that you know the basics, let's practice. We can solve this problem together. හරි දැන් ඉක්මනටම මේකේ P කියන එක හොයලා මට කියන්න චෙතුමි අපිට තව වැඩි වෙලාවක් නම් නැහැ දෙසිය විස්සයි P P කියන්නේ 220ක් විදියට දාවේ P කියන්නේ මෙන්න මේ තුන්වෙනි කොටස මේ තුන්වෙනි කොටස තමයි P කියන්නේ මෙතන එකයි දෙසිය තිහයි P හරි 230යි තමයි P කියන්නේ ගොඩක් හොඳයි Which best represents point P on the number line? I think it's B. 3 marks after 200 is 203. Let's see if you're right. Step 1. Let's find the benchmarks and the interval. I see 200 and 300, so the benchmark interval is 100. Step 2. Now let's count the number of equal segments between the benchmarks. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. I count 10. 100 divided by 10 is 10, so each segment is 10. Step 3. Now let's skip count by 10 to label the marks. 210, 220, 230. Aha! It looks like point P is at 230. So the best answer is D, 230. Oh, I get it now. Each mark is 10, not 1. Now try this one. Which number best represents point X on the number line? Remember, take 3 steps before you jump to conclusions. What is step 1? හරි මේකේ දැන් x කියන්නේ කීයක්ද කියලා හොයලා කියන්න මට X ධන 15 x කියන්නේ ධන 15යි ගොඩක් හොඳයි That's right. Find the benchmarks. Let's use 0 and positive 20, since point X is between them. To finish step 1, what is the interval? You got it. The interval between 0 and 20 is 20. What's step 2? Yes, count the number of equal segments. There are 4. Now what? You're right. Divide 20 by 4 to find the length of each segment. 20 divided by 4 is 5, so each segment is 5. We are almost done. What's the last step? Skip count by 5 from 0 to 20 to label the marks.
I get it now. Each mark is 5. So point X is at positive 15. The best answer choice is C, 15. Sometimes we need to identify a point between two marks. No problem. We use the same 3 steps and then one more. Try this. What is a good හරි. දැන් මේ G කියන්නේ කීයද කියලාත් මට ඉක්මනටම හොයලා කියන්න බලන්න. අසූපහයි ගොඩක් හොඳයි. 85 estimate for උත්තරේ. point G on the number line? Here we go. Start the way we always do. Find the benchmark numbers and the interval between them. The benchmark numbers are 60 and 100. The difference between 60 and 100 is 40, so the interval is 40. Step 2. Count the equal segments to find each length. There are 4 equal segments. 40 divided by 4 is 10, so each segment is 10. Step 3. Skip count by 10 from 60 to label the marks. 70, 80, 90. And here's the extra step. Estimate the position of point G. You can see that point G is about halfway between 80 and 90. That's about 85. So 85 is a good estimate for point G. We can use the same steps to identify fractions or mixed හරි. ඒ ටික තමයි අපිට දැනට සාකච්ඡා කරන්න ඉතුරු වෙලා තිබුණේ. දැන් තා වැඩි වෙලාවක් නැහැ අපිට කොහොමත්. අද පාඩම මෙතනින් නවත්තනවා. මේ කරපු ටික හොඳට තේරුණා නේද? ඔව් සර් හරි. හෙට හවස 6ට තමයි ආපහු පාඩමක් තියෙන්නේ. හෙට හවස 6ට. මොකද හෙට බ්‍රහස්පතින්දානේ. ඔව්. සර් පහමාට නෙමේද නෑ පහමාරට නෙවෙයි පහමාරට පටන් ගන්න නැහැ. තවත් කීප දෙනෙක්ට පහමාර අමාරු නිසා 6ට වෙලාව දැම්මා. 6 ඉඳන් 8 වගේ වෙද්දි පාඩම ඉවර වේවි. හා සර් ඊට අමතරව කියනවා සිකුරාදා ඊළඟ පාඩම් පටන් ගන්නවා අනිත් කණ්ඩායමට. එතකොට පුළුවන් නම් ඒ කණ්ඩායමට ඒකට ඒ පන්තියට එදා දවසට විතරක් සහභාගී වෙන්න. එතකොට දෙන්නටම පුළුවන් වුණොත් අපිට ඒ ටීම් එකත් එක්කම හා සමානව යන්න පුළුවන්. දැන් ඒ ටීම් එකට වැඩිය දවස් දෙකක් පස්සෙන් යන්නේ මේක. හා සර් හරි. සර් කණ්ඩායම ඔව්. පහ තියෙන්නේ උදේද හවසද හවස 5:00 තමයි තියෙන්නේ. සර් හවස සිකුරාදා 5:00 ඔව් සිකුරාදා පොය දවසේ. හා සර් පොය දවසේ හවස 5:00 තමයි තියෙන්නේ. මම සෙනමිලාගෙනුත් අහලා බලන්නම් පුළුවන්ද කියලා. එහෙම වුණොත් ඒ පාඩමටත් සම්බන්ධ. ඔව්